අද 2021 අප්‍රේල් 21 වෙනිදා. අප්‍රේල් 21 වෙනිදා අප ජීවතුන් අතර සිටිනතුරු කවමදාක්වත් අමතක නොවන ඛේදනීය දිනයක් වශයෙන් ඉතිහාසයට එක් වෙනවා ඇති. This date will enter history as a moment that cannot be forgotten. එහෙත් ඒ ඉතිහාසයට එක්වන තවත් එක ඛේදවාචකයක් කිරීමත් කාලේ ඇවෑමෙන් සියල්ල යටපත් කර සත්‍ය වල දමා වැරදිකරුවන් නිවැරදිකරුවන් බවට පත් කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධ වීමට අප කිසිසේත්ම සූදානම් නැති බව මුලින්ම ඉතා උවමනාවෙන් ප්‍රකාශ කරනවා. I wish to state that we stress on the need not to put it under the earth, the whole effort to discover who and what of these incidents. එබැවින් අප මුළු මහත් දේශයත් මුළු ලෝකයත් සසල කළ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ඇති වූ ම්ලේච්ඡ මිනිස් ඝාතනයට දැන් වසර 2ක් සම්පූර්ණ වී ඇත. මේ දිනේ අපට හුදෙක් අනුස්මරණ දිනයක් නොව වේදනාකාරී ශෝකදායී දවසක් බව අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. It is important for us to understand that this particular date is a very painful date for all of us. මේ බරපතල අපරාධය සිදු වී වසර 2ක් සම්පූර්ණ වුවත් මේ මිනිස් සංහාරය සිදු කළේ කවුද? එම මිනිමැරුම කළේ කුමන හේතුවකටද? කාගේ උවමනාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවත් ඊට අදාළ රජයේ අනිකුත් ආයතනත් මේ වන විටත් අපෝසත් වී තිබීම අප සිත්හි විශාල ප්‍රශ්නාර්ථයක් නගන දෙයක්. We are surprised that even after 2 years, answers to the questions of who and why and what of these attacks have not been found by the relevant authorities. රටේ සෙසු අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල ප්‍රතිඵල දැඩි කාර්යක්ෂමතාවයකින් හා විනිවිදභාවයකින් සිදු වී වරදකරුවන් නීතිය අභිමුවට ගෙන එන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙද්දී කිසි කෙනෙකුට කිසි වරදක් නොකළ දරුවන් 68 දෙනෙකුගේ වැඩිහිටියන් 201 දෙනෙකුගේ ඇතුළු 269 දෙනෙකු අමුමුවේ ඝාතනය කර කැබලි බවට පත් කළ මේ කුරිරු මිනිමැරුම කෙරෙහි එදා පැවති රජයත් දැන් බලයේ සිටින වත්මන් රජයත් පෙන්වන උදාසීන දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගන්නා ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳව අපට ඇතිවන්නේ බලවත් ශෝකයක් බව කියන්නට ඕනේ. We have to stress that what is happening at the moment, which is an attitude of no care, where all the factors are not properly investigated in a coordinated and an organized fashion, but from day to day according to each day's fortunes, is not going to satisfy our questions. ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳව අපට ඇතිවන්නේ බලවත් ශෝකයක්. මේ ක්‍රියාදාමයේ පිටුපස බොහෝ විට දේශපාලන අරමුණු තිබෙන බව අප කාටත් පැහැදිලි වෙමින් පවතිනවා. Very often we see that there are political reasons behind some of the investigations stalling. ඒ නිසා මේ පාස්කු ඉරුදින ප්‍රහාරයට හැකි ඉක්මනින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. It is important for the nation to have the answers for these questions as soon as possible. ආගමික ජනකොට්ටාසයක් නියෝජනය කරන ආගමික නායකයෙකු ලෙස මමත් සමස්ත කතෝලික රදගුරු සමුළුවත් කතෝලික පූජක පැවිදි සියලු දෙනා මේ ඛේද වාචකයේ සිදු දවසේ සිට ඊට මුහුණ දුන්නේ අපගේ ආගමික ශාස්ත්‍රවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට උගන්වා වදාළ ධර්ම ගුණයන් තුල පිහිටායි. From the day of this attack, the church, the Catholic Bishops' Conference and myself, all of us have acted in a way in which we reflect the noble values that our Lord Jesus Christ taught us.
සතුරාට පවා ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන අයට විරුද්ධව එකට එක නොකරන්න, පලි නොගන්න, ඉවසන්න, සමාව දෙන්නේයි අපට කියා දුන් උන්වහන්සේ කුරුසගසේ තමන් එන ගැසූ අයට පවා පියාණෙනි මොවුන් කරන දේ නොදැන කරන බැවින් ඔවුන්ට කමා කළ මැනවයි පවසමින් උකුත් වී දේශනා කළ ධර්මය අපට මෙහිදී මඟ පෙන්වනවා. The faith that Jesus taught us to forgive and to pray for our detractors is something that has to always lead us and which will lead us continuously. ජාතීන් අතර අසමගිය ඇති කරනුවස් ආගමික ජන කොටස් එකිනෙක කොටවා පාස්කු ඉරිදින ප්‍රහාරය හරහා මුළු රටම ලේවිලක් කිරීමට කුමන්ත්‍රණකාරයන් දිගින් දිගටම ගෙන ගිය සූක්ෂම වැඩපිළිවෙල අපි එදා පරාජය කළා. We defeated the attempt made by different political and other forces to create animosity between the Christians, the Sinhalese and the Muslims, and we defeated that attempt, and we must say that we are happy about what happened, that we have not reacted in a way that would lead to such disasters. අප ශාස්ත්‍රවරයාණන්ගේ අඩිපාරේ යමින් ප්‍රේම කිරීමේ ජීවන ශික්ෂණය තුළ සිට කිසිවෙකුට පහර නොදෙන්නයි කළ ඉල්ලීම නිසා බව අපි මේ අවස්ථාවේ මතක් කරගත යුතුයි. We have to remember that we have always advocated that we must not hit back at our detractors because that would lead to violence and unnecessary uncontrollable situations. මෙහිදී අපගේ අති ගෞරවනීය සංඝරත්නය ප්‍රධාන සහෝදර බොදුණු ජනතාව අප සමග සිටිමින් අප ශක්තිමත් කරමින් ඉවසීම සහ සමාව දීම පෙරටු කරගත් අපගේ ක්‍රියාපිළිවෙතට දැක් වූ අප්‍රමාණ සහාය සහ සහෝදරත්වය කිසි දිනක අප අමතක නොකරන බව මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව සිහිපත් කරනවා. We have to remember with gratitude here the support and the solidarity with which especially our Buddhist clergy and the Buddhist brethren stood with us on that occasion. පසුගිය කාලවකානුව පුරාම අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය පෙරදරි කරගෙන එකට එකමුතු වී රටේ පොදු යහපත සඳහා ක්‍රියා කරමින් වර්ධනය වී ඇති බොදුණු කිතුණු බැඳීම මේ වන විට ශක්තිමත් සහෝදරත්වයක් බවට පත් වී තිබෙනවා. රටේ සියලු දෙනා සමග ඊතා සහෝදරත්වයෙන් ක්‍රියා කිරීම රටේ අවශ්‍යතාවය වෙනවා. It is important that we work together as religions, not one against the other. And that is why our relationship with the Buddhist community has been one of special significance to us. And we thank them for that. සමාව දීමට අපි සූදානම් වුවත් මේ කුමන්ත්‍රණය පිළිබඳ ඇත්ත එළිදරව් කර ගැනීම අප කාගේත් අයිතියකි. Even though we wish to forgive all these things, we would like to know what really happened. ඒ සඳහා අපි එදා සිට මේ මොහොත දක්වා කරගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නේ මේ ප්‍රහාරය පිටුපස ඇති සියලු බලවේග සම්බන්ධයෙන් දැන ගැනීමට ප්‍රහාරයෙන් බැටකෑ අපට ඇති සාධාරණ අයිතිය නිසා. It is because of the just requirement that we experience to know who is behind and what really happened. එසේ වුණත් සමාව දීමට නම් වැරදිකරුවන් කවුරුන්ද, ඔවුන් ඒ ගැන පසුතැවිලි වන්නේද, වරද පිළිගන්නේද යන්න පළමුව පැහැදිලි විය යුතුයි. It must be clear that those we should know who did it and whether they repent about their actions and whether they are worthy of receiving our pardon for whatever they have done. සත්‍යය යටපත් වීමට ඉඩ හැරීමත් අයුක්තියට හා අසාධාරණයට හිස නැමීමත් ක්‍රිස්තුස් වහන්සේ අපට ඉගැන්වූ උත්තරීතර ධර්මයේ කොටසක් නොවේ. The faith that Jesus Christ gave us is also a requirement of that faith to come to know the truth, because Jesus claimed that he is the truth. එදායේ නොමග ගිය තරුණ පිරිසගේ අමානුෂික ක්‍රියා හමුවේ සිදුවිය හැකිව තිබූ ජාතික ව්‍යසනයක් අප ඉතා කල්පනාකාරීව ඉවසීමෙන් සහ ධර්මානුකූලව හැසිරෙමින් වළක්වා ගත්තත් මේ ක්‍රියාදාමයේ පිටුපස සිටින්නේ කවුදයි යන්න තවමත් සොයාගන්නට හැකි වී නැත. ඒ සිදු වී වසර 2ක් ගත වුවත් එම සංවිධානාත්මක මිනිස් ඝාතනය පිළිබඳ අපක්ෂපාතී පරිපූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට තවමත් අදාළ බලධාරීන් සමත් වී නැත. මෙයට හේතුව දේශපාලන යාන්ත්‍රණය මෙහෙයවන
ඇතැම් දූෂිත භාවයන් සහ ආත්මාර්ථකාමී බල අරගලයන් යනු අපේ විශ්වාසය. It is our belief that what impedes a transparent process of inquiry into this matter is political posturing and the need for safeguarding alliances. එම නිසා අප ජනතාව පසුගිය මාර්තු 9 වෙනිදා කළු ඉරිදා ප්‍රකාශයට පත් කර සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් ඉතා උද්‍යෝගයෙන් පවත්මින් ඉතා පැහැදිලි සංඥාවක් ඒ සියල්ලන්ටත් රටටත් දුන්නා. එනම් පව්කරුවාට සමාව දුන්නත් පාපය පෝෂණය කරන දූෂිත යාන්ත්‍රණයක් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරන බව හඬගා කීමයි. It is in that light that we organized the March 7th Black Sunday program in order to stress that we are still looking out for truth about these events. පාස්කු ඉරිදින ප්‍රහාරයේ සත්‍යය යටපත් නොකර ඒ හෙළිදරව් කිරීම මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ යුතුම දෙයක් බවත් ඒ සඳහා ජාති ආගම් භාෂා ભેද නැතිව මුළු මානව සමාජයේම එකමුතුව පෙළ ගැස්විය යුතු බවත් අපේ විශ්වාසයයි. එසේ නොකර අපි එකිනෙකා තම තමාගේ වර්ග සහ ආගමික කණ්ඩායමේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා රැක ගැනීමට පමණක් ක්‍රියා කළහොත් පාස්කු ඉරිදින මියගිය සියලු ජාති ආගම් පක්ෂවලට අයත් 269 දෙනෙකුගේ ජීවිත පූජාවෙන් රටටම හෙළිදරව් කළ වටිනා අනාවරණයට සාධාරණය ඉෂ්ට කිරීමට අපට බැරි වෙනවා. The events that happened and the 269 people who died in these events are those who reveal to us about an ailment that is eating into our Sri Lankan society of mistrust between races and religions, and the need for us to unite emerges very clearly. මියගේ අතර සියලුම ජාති ආගම් භාෂා රටවල් වලට අයත් අය සිටීමෙන් පැහැදිලි වන්නේ මේ අනතුර එක ජන කණ්ඩායමකට භාෂාවකට හෝ ආගමකට සීමා වූ එකක් නොවන බවයි. This attack caused the death of people of all religions, all languages, all groups, therefore including even foreigners. Therefore it doesn't know any color or any particular identity when it chooses where to blast their bombs. මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ සහරාන් හෂීම් ආගමික අන්තවාදයක් වපුරමින් ආගමික අන්තවාදී මතවාදයක් සඳහා පෙනී සිටි කෙනෙකු වුවත් ඔහු අවසානයේ ඔහුගේම බෝම්බය පුපුරවා ගත්තේ කිසියම් ආගමික කණ්ඩායමක් ඉලක්ක කරමින් නොව හැම වර්ගයකම අයත් දෙස් විදේශ ජනතාවක් උදේ ආහාර ගනිමින් සිටි හෝටලයක. It is a clear fact that Sahran Hashim blasted himself not in a place with one religious group present, but in a place where all the people were there. We have to examine why he did not blast himself inside a church, but chose to blast himself inside a hotel, killing not only Catholics and Christians, but so many others, including Muslims and Malays. ඉන් ඉතා පැහැදිලි වන්නේ කුමන අන්තවාදයක් වෙනුවෙන් පෙනී සිටියත් ඒ හරහා මිනිස් සමාජයට සිදුවන විපත ජාති ආගම් තරාතිරම් ભેදවලින් තොරව සමස්ත මානව ප්‍රජාවට අත්විඳින්නට වන විනාශයක් බවය. එසේනම් ආගමික අන්තවාදය හෝ වෙන ඕනෑම අන්තවාදයක තේරුම කුමක්දැයි යන ප්‍රශ්නය මතුවෙනවා. ආගමික අන්තවාදය හෝ වේවා වෙන ඕනෑම අන්තවාදයක් හෝ වේවා අන්තිමට අතකොළුව වන්නේ වෙන කෙනෙකුගේ හෝ කණ්ඩායමක ආත්මාර්ථකාමී අභිලාෂය සඳහා බව පාස්කු ඉරිදින ප්‍රහාරයෙනුත් ලෝකයේ සිදුවන සෙසු එවැනි ප්‍රචණ්ඩ සිදුවීම් වලිනුත් පැහැදිලි වෙනවා. It becomes clear therefore that all these attacks are not necessarily what they say they are. They are something much more than what they say they are. එම නිසා මුස්ලිම් සොයුරු සොයුරියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. I wish to make a special appeal therefore to our Muslim brothers. එනම් ඔබ ඔබේ ආගම ගැඹුරින් අදහන්න තිබෙන උද්‍යෝගය සහ උවමනාව ඔබට කිසිම සම්බන්ධයක් නැති වෙනත් අයට සහ කණ්ඩායම් වල ආත්මාර්ථකාමී අරමුණු ඉෂ්ට කර ගැනීමට අතකොළුවක් බවට පත්වන ගෝලීය වැඩපිළිවෙල තේරුම් ගන්න. Understand the global situation in such organized crimes that they are not necessarily in favor of you. ගෝලීය භූදේශපාලනයේදී එහි දේශීය ඒජන්තවරු හා තැරැව්කරුවන් මුදලට බලයට කෑදර කමින් ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් බැවින්
ආගමික අන්තවාදය ඔවුන්ගේ ඉලක්කවලට යෑමට ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් බව සිතට ගන්න. එබැවින් ඔබ අන්තවාදය ප්‍රතික්ෂේප කරන්න ඉඩිතර වන්න. ආගම හා මිනිමැරීමට කියාදීම අතර කිසිම සම්බන්ධයක් නැති බව ඔබ හොඳින් තේරුම් ගන්නවා. අද අපේ මෞලවිතුමා ඒ පැහැදිලිවම ප්‍රකාශ කළා. එබැවින් ආගමේ නාමයෙන් මිනිමැරුමට මොළ සෝදන වහබ්වාදී පාසැල් සහ සංවිධානවලට එරෙහිව ඔබම නැගී සිටින්න. Rise up to defend yourself from those who try to instrumentalize even Islam for their own purposes. ආදරණීය මුස්ලිම් සහෝදර සහෝදරීනි, ඔබට මතක ඇති එදා පාස්කු ඉරිදා පල්ලියා අහිංසක දරු පවුල් කෑලි කෑලි වලට කැඩී තිබියදී ඔබේ පල්ලි වලට ගල් ගහන්න, කඩසාප්පු ගිනි තියන්න, එකිනෙකා කොටවා අවුලවන්න, රටේ ආගමික සමගිය බිඳින්න සංවිධානාත්මක ප්‍රයත්නයක් යම් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ බව. You understand, dear flock of the Muslim religion, that a few days after the Easter Sunday attack, there was an attempt made to rouse up again the Muslim community against the Sinhalese community. මමත් කතෝලික ජනතාවත් ඔබව රැකගන්න සෑම උත්සාහයක්ම දැරුවා. Therefore we got involved and we prevented any further disturbances on that occasion too. කතෝලික ජනතාව බරපතල ලෙස තුවාල වෙලා සිටිද්දී ඔබේ හොඳ නමත් සුරක්ෂිතභාවයත් ගැන කල්පනා කළා. ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා. නමුත් පාස්කු ඉරිදින ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ප්‍රමාද වන විට එය රටේම ප්‍රශ්නයක් ලෙස සලකා ඊට ප්‍රමුඛතාවයේදී අප වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීමට ඔබ තවමත් ඉදිරිපත් වී නැහැ. ඒ කියන්නේ මේ අද වෙනකම් විතරයි. මොකද අද අපේ මෞලවිතුමා පැහැදිලිවම ඒ ප්‍රකාශ කළා. එහෙත් ඔබේ ජන කොට්ටාසේ අවශ්‍යතා සහ ආගමික අයිතිවාසිකම් රැක ගැනීමට ඔබ මෑත කාලයේදී ක්‍රියාත්මක වූ ආකාරයත් ඒ සඳහා පෙන් වූ උද්‍යෝගය සමස්ත අහිංසක මුස්ලිම් ජනතාවගේ කීර්ති නාමයට කැලලක් වීමට ගිය පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍යය සොයා ගැනීමටත් ඒ ලෙසින්ම අපට පෙන්වා සිටියා. නම් එසේ කළා නම් ඔබ මීට කලින් අපත් සමග එකට සිටගෙන ඉන්නවා කියලා ඒ පාස්කු ප්‍රහාරයේ වගකීම හොයන්න කියලා තදින්ම ඔබ අපත් සමග එකතු වුණා නම් මේ හුඟක් දුරට විසඳා ගන්නට තිබුණු දෙයක්. එබැවින් ආදරණීය ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරීනි, 2019 අප්‍රේල් 21 නිරපරාධයේ මියගිය අයටත් අදටත් ඔත්පලව ඇඳන්වල සහ රෝදපුටුවල කල්යවන අයටත් කිසියම් සාධාරණයක් ඉෂ්ට කිරීමට නම් මේ ප්‍රහාරය පිටුපස ඇති සමස්ත සත්‍යය නිරාවරණය කිරීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. Therefore, it is important for us to reveal what really stands behind these attacks, not what is on the surface only. එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙලීමක්. එබැවින් මම ආගමික ජන කොට්ටාසයක නියෝජිතයෙකු ලෙස පමණක් නොව අප දේශයට, එහි සભ્યත්වයට, සංස්කෘතියට සහ මතු පරපුරේ අනාගතය ගැන කල්පනා කරන ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබ සැමගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ අපි මේ ප්‍රශ්නයේදී එකාමෙන් එකමුතු වී ජාති, ආගම්, පක්ෂ ભેද, භාෂා, සමාජ තරාතිරම් පසකලා මේ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයා ගැනීමට පෙළ ගැසෙමු කියායි. සැබෑ වරදකරුවන් හඳුනා ගැනීමට අදාළ අංශවලට බල කරමු. රජය ජනතාවට ප්‍රසිද්ධිය දුන් පොරොන්දුව ඉටු කරන්නේයි ඔවුන්ට පෙරැත්ත කරමු. මෙහිදී මෙම සත්‍ය සොයායාමේ වැඩපිළිවෙල විනිවිදභාවයෙන් සහ කාටත් පිළිගත හැකි මට්ටමකින් ඉදිරියට ගෙන යාම මේ මොහොත වනතුරු සිදු වී නැති බැවින්ද එය වහා යථාර්ථයක් වීම සියලු දෙනාගේම අපේක්ෂාව වන බැවින්ද ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා බලධාරීන් දිරිමත් කරමු. එවැනි ක්‍රමවේදයකට අනුව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්තාව ඇති අදාළ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමටත් එහි අඩංගු අන්තවාදය තුරන් කිරීමට අදාළ නිර්දේශ සහ වහබ්වාදය ප්‍රකට කරන පාසැල් හා සංවිධාන ආදිය තහනම් කිරීමටත් පියවර ගත යුතු බව අවධාරණය කරමු. තවද පාස්කු ඉරිදා සම්බන්ධයෙන් මෑතකදී පැවති පාර්ලිමේන්තු විවාදවලදී මතු කරනු ලබන
කරුණු සහ ප්‍රශ්න කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබේ. මෙම විවාදවලදී නැගූ ඇතැම් ප්‍රශ්න හරහා විශේෂයෙන් මෙම පාස්කු දින ප්‍රහාරයේ සත්‍ය සම්බන්ධයෙන් එහිදී ඇති වූ විවාදයේදී රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඉහළම තනතුරු දරන අය සම්බන්ධයෙන් මතභේදයට තුඩු දෙන කරුණු පැන නැගී ඇති බැවින් එම පුද්ගලයන් හා කාරණා සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වන බව අපි ප්‍රකාශ කරමු. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවක් සිදු වී වසර දෙකක් ගෙවී ඒ පිළිබඳව කිසිවෙකුට විරුද්ධව තවම නඩු පැවරී නැති වටාපිටාවක් තුළ එම වින්දිත පවුල්වලටත් සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත් මම පවසන්නේ පාස්කු දින ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අප දියත් කර ඇති විරෝධතා ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යන බවය. යුක්තියට සාපිපාස වන්නෝ භාග්‍යවන්තයෝ යයි පැවසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට දෙන ආධ්‍යාත්මික ශික්ෂණය තුළ සිටිමින් ඔබගේ වේදනාවන්, පීඩාවන්, පාළුවක්, තනුකමක්, අනාරක්ෂිතකමත් ඔබගේ ආගමික නායකයන් වශයෙන් අප බාර ගන්නා බවත් කිසිවිටක ඔබ තනි නොකරන බවත් ඔබට යුක්තිය ඉටුවන තුරු අපේ සාධාරණ සටන ඉදිරියටම කරගෙන යන බවත් එය සංකේතවත් කරමින් අද පස්වරුවේ සියලු කතෝලික පූජක පැවිදි පන්ති නියෝජනය කරමින් ගරු පියතුමන්ලා ගරු සහෝදරතුමන්ලා සහ පැවිදි සෝවරියන් විශාල සංඛ්‍යාවක්ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සියලුම රදගුරුතුමන්ලාද ක්‍රිස්තියානි නිකායන් නියෝජනය කරන ක්‍රිස්තියානි දේවගැතිතුමන්ලාද ඉතා යාඥාශීලීව පාගමනක් පවත්වන බව සෙනෙහසින් මතක් කරමි. ඊට බෞද්ධ භික්ෂූන් වහන්සේලාද එක් වෙනවා. ඔවුන් මෙසේ මෙම ධානශීලී පාගමනට සම්බන්ධ වෙමින් පවසන්නේ ඔබව ඔබගේ ආගමික නායකත්වය තනි කරන්නේ නැති බවයි. ඕනෑම අභියෝගයක් අවදානමක් හමුවේ ජනතාව බිල්ලට නොදී ආගමික නායකයන් වශයෙන් අප ඔබ සමග නිරන්තරයෙන් සිටින බව අපි සහතික වශයෙන් ප්‍රකාශ කරනවා. We wish to assure those who died and those who are suffering that we will never ever abandon you and that we will continue our struggle until a comprehensive investigation is conducted and those responsible have been brought to book, and that afterwards we will discuss about the need to pardon those who have attacked these innocent people. I thank all of you and wish you God's blessings. ඔබ සියලු දෙනාටම දේව පිහිට ප්‍රාර්ථනා කරනවා. ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතනක සිටියාත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.